සියලු දෙනාටම මිනිස්යන් වශයෙන් ජීවත් වෙන කවර තරාතිරමක කෙනෙකුට වුණත් නිරන්තරයෙන් ජීවිතවලට ප්‍රශ්න ගැටලු විවිධ කරදර බාධක ඇති වෙනවා ගලාගෙන එනවා. කෙලවරක් නැතුව නැවත නැවත මේ ප්‍රශ්න ගැටලු ජීවිතවලට මතුවෙනකොට ඒවට ප්‍රතිඋත්තර සොයමින් මිනිස්යන් කාලය ගත කරනවා. ඉතින් මේ විදිහට ජීවිතය ගලාගෙන යනකොට විසඳිය නොහැකි තරම් බලවත් ගැටලු ජීවිතයට එනවා. ජරා ව්‍යාධි මරණ කියන මේ ධර්මයන් අපේ ජීවිතවලට එනකොට ඒවට නිසි පිළිතුරු සොයාගන්න එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මෙන්න මෙතනදී අර පංචකාම සම්පත්තියෙන් පිළිබඳව කාල්පනික ලෝකයක සිරවි ඉන්න අය වෙනුවට දාර්ශනිකව තමන්ගේ ජීවිතය පිළිබඳව කල්පනා කරන ටිකක් නිවිහැනහිල්ලේ තමන්ගේ ජීවිතය පිළිබඳව කල්පනා කරන උදවියට හිතන්න ඉතාමත්ම වැදගත් දෙයක් තියෙනවා. බොහොම ධර්මානුකූලව දාර්ශනිකව සිහිපත් කරන්න තැනක් තියෙනවා. හැමදාකම කෙලවරක් නැතුව පැන නගින මේ ප්‍රශ්නවලට උත්තර සොයමින් ඉඳලා මේ විදිහටම ජීවිතය අවසන් කරගන්නවද? එහෙම නැතිනම් නැවත නැවත මේ ප්‍රශ්න ඇති වෙන්න තියෙන හේතුව කුමක්ද කියලා සොයලා එයට නිසි පිළිතුරු සොයා ගන්නවද කියන එක. ඉතින් මේ හිතන්න ඉතාමත් වැදගත් තැනක්. ಜಾති කුල මල ආදී කිසිදු බෙහෙදයකින් තොරව අප සමස්ත සත්ව ප්‍රජාවගේම ජීවිතවල තියෙන ඇත්ත කතාවයි මේ පිළිබඳව කතා කරන්න ඉතාමත් වැදගත් කරුණු කාරණා රාශියක් තියෙනවා. අපි අද මෙහිදී පිළිබඳව කතා කරනවා. මේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය. අදත් සුපුරුදු පරිදි සාකච්ඡා මණ්ඩපයේට වැඩම කර සිටිනවා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිත හාමුදුරන් වහන්සේ අපි තාමත් ගෞරවයෙන් සාකච්ඡා මණ්ඩපයේට හාමුදුරන් වහන්සේව පිළිඅර ගන්නවා. තෙරුවන් සරණයි කස්සප. තෙරුවන් සරණයි. උපන්දා ඉඳන් හැම කෙනෙක්ම ටිකක් නිවිහැනහිල්ලේ ජීවත් වෙන්නට සැපයෙන් සතුටින් සැනසෙල්ලෙන් ජීවත් වෙන්නට කොච්චර උත්සාහ කළාද, කොච්චර මාන බැලුවද, මොනතරම් දේවල් සිද්ධ කළාද, තාමත් එය ඉෂ්ට කරගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඉතින් මේ පසුපසම මේ ගියපු විදිහටම ඒ ගිය පාරෙම නැවත නැවතත් යනවට වඩා ටිකක් හැරිලා බලන්නට වටිනවා. මේ තරම් ජීවිතවලට මේ නැවත නැවත දුක්ඛම් කටළු වෙන්න හේතුව කුමක්ද? මේ හොයන්නට කල්පනා කරන්නට ඉතාමත්ම වැදගත් තැනක්. ඉතින් මේ පිළිබඳව ධර්මානුකූලව සොයා බලනකොට අපිට හම්බ වෙනවා භව තණ්හාව කියන කරුණ. මේ නැවත නැවත ජීවිතවලට දුක ගෙන දෙන්නට භව තණ්හාව හේතුවක් වෙනවා කියන එක. ඉතින් භව තණ්හාව කියනකොට අද අපේ මේ සාකච්ඡාවේ නිර්දිෂ්ට ප්‍රස්තුතය භව තණ්හාවක් කියන්නේ. අප පසුගිය සතියේදී පිළිබඳව සාකච්ඡා කළා. අදත් ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. ඉතින් භව තණ්හාව පිළිබඳව කතා කරනකොට ඔබ අප මේ සමස්ත සත්ව ප්‍රජාවගේම ජීවිතවලට දුක ගෙන දෙන මේ ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. කස්සපහදුන් අපි භව තණ්හාව සම්බන්ධයෙන් පසුගිය සතියේ කතා කළා. අපි නැවත ඒ පිළිබඳව පුනරාවර්ජනයකුත් සිදු කරමින් කොහොමද මේ මිනිස්යන්ගේ ජීවිතවලට මේ භව තණ්හාව කියන කාරණාව බලපාන්නේ? මේ සමස්ත දුකටම මේ නිරන්තරයෙන් ජීවිතේ විඳවන කමට භව තණ්හාව හේතු වෙලා තියෙන්නේ කොහොමද? අපි පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි භව තණ්හාව කියන කාරණාව පිළිබඳව පසුගිය සතිය තුල සාකච්ඡා කරන්නට යෙදුනේ. මූලික ලෙසම අපි භව තණ්හාව පිළිබඳව එතනදී හැඳින්වීමක් කළා කුමක්ද මේ භව තණ්හාව කියන්නේ කියන කාරණාව. යම් කිසි භවයේ පිළිබඳව තියෙන තෘෂ්ණා සහගත බවක් ඒ පිළිබඳව විග්‍රහ කරනවා. යෝ කාමාදීසු භවේසු ඡන්தோ කියලා. යම් කාමාදී භවයන් කෙරෙහි යම් ඡන්දයක් තියෙනවා නම්, කැමැත්තක් තියෙනවා නම් මේක තමයි භව තණ්හාව නැතිනම් භව තෘෂ්ණාව කියලා හඳුන්වන්නේ. එතකොට භවයේ පිළිබඳව පවත්නා තණ්හාව, භව තණ්හාව අපි පසුගිය සතිය තුලත් මතක් කරන්නට යෙදුන කාරණාවක් තමයි මේ භව තණ්හාව කියනකොට භව තණ්හාව අර්ථ ගන්වන ආකාරය පිළිබඳව ඒ ස්ථානානුරූපීව අපි තේරුම් ගත යුතුයි කියන කරුණ. එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන විග්‍රහය තුලදී එතනදී භව තණ්හා කියන වචනයෙන් විග්‍රහ කොට දක්වන්නේ රූප අරූපාදී භූමීන්හි පවත්නා තෘෂ්ණා සහගයේ බවක් තියෙනවා නම්, තෘෂ්ණාව අනුගිය බවක් තියෙනවා නම්
අන්නේ තණ්හාව තමයි භව තණ්හාව කියලා එතනදී හඳුන්වන්නේ. හැබැයි දැන් මේ වගේ අපි කතා කරන දැන් අවිජ්ජාච භව තණ්හාච කියලා මේ මූල කිලේශ ධර්මයන් පිළිබඳව කතා කරන තැන්වලදී වගේ ඒ කතා කරන භව තණ්හාව කියන එක කාම භවයටත් අදාළ කරන්නට පුළුවන්, රූප භවයටත් අදාළ කරන්නට පුළුවන්, අරූප භවයටත් අදාළ කරන්නට පුළුවන්. එතකොට මේ සියලුම තෘෂ්ණාව ඇතුළත් කොට කතා කරන තැනක් හැටියට තමයි මේ භව තණ්හාව කියන තැන මෙතනදී අර්ථ ගන්නන්නේ. ඒකට හේතුව අපි යම් කිසි තැනකට තණ්හා කරනවා නම් එක්කෝ කාම භවයට තණ්හා කරනවා. එමත් නැතිනම් රූප භවයට තණ්හා කරනවා. එමත් නැතිනම් අරූප භවයට තණ්හා කරනවා. ඔය භවයන්ටනේ අපි තණ්හාව කියන දේ පවත්වන්නේ. එතකොට ඒ තණ්හාව කියන පවත්තන අන්න ඒ භවය කියන කාරණාව අපි මෙතනදී වඩාත්ම තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට තමයි ස්වාමීන් වහන්සේ විමසුවා වගේම මේ අපි විඳින දුකට පදනම මොකක්ද කියන එක පිළිබඳව අපිට යථාබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට භවය පිළිබඳව අපි සොයා බලනකොට අපිට දක්නට ලැබෙන හොඳ විග්‍රහයක් භවෝති සස්සතං. භවය කියලා කියන්නේ ශාස්වතය කියන එක. එතකොට ශාස්වතය කියලා කියන්නේ මේ පවතිනවා කියලා හැඟීම, ලෝකෙ තුල පවතිනවා කියලා ගන්න දැක්ම පිළිබඳව. මේ සමාජය තුළ මේ නොදැනුවත්කම නිසාම ස්වාමීන් වහන්සේ දැන් මේ වගේ ඇතම් ධර්ම කාරණාවන් පිළිබඳව විවරණයට ලක් කරනකොට අර බොහෝ දෙනෙක් මේක අර නිරන්තරයෙන්ම කතා කරන්නේ තණ්හාව කියනකොට කාම තණ්හා, භව තණ්හා කියනකොට අර රූපාරූප භවයන් පිළිබඳව පවත්නා තෘෂ්ණාව කියන තැනින් බොහොම සීමා සහිත වෙනවා. අර ධර්මයේ පිළිබඳව බොහොම ගැඹුරට හොයලා නොබලපු කෙනෙකුට, අවබෝධයක් නැති කෙනෙකුට සමහර ලාවට මේ දැන් මේ පවත්නා බව භවයයි කිව්වහම උන්ට යම්කිසි ගැටලුවක් ඇති වෙනවා. එතකොට ඇතම් විට අපි දකිනවා සමහර ඇත්තන් විසින් මේ බොහොම වැරදි විදිහට විවේචනයේ පවා සිද්ධ කරනවා මේ කාරණා පිළිබඳව තියෙන අනවබෝධය නිසා. ඉතින් මේ භවය කියලා කියන්නේ මේ පවත්නා ලක්ෂණය. එතකොට මේ පවත්නා සාස්වතික හැඟීමක් තියෙනවා නම්, පවතිනවා කියලා ගත්ත යම් සංකල්පයක් තියෙනවා නම්, මේ ලෝකේ පවතිනවා, තියෙනවා කියලා ගන්න හැඟීමක් තියෙනවා නම් මෙන්න මේකට කියනවා භවය කියලා. එතකොට මේ භවය කියන එකත් තේරුම් ගන්නකොට අපිට ඒ තැනට අනුරූපව අපි තේරුම් ගන්නට ඕන වචනයක් තමයි භවය කියලා කියන්නේ. එතකොට භවය කියන කාරණාව හඳුන්වනකොට කාම භව, රූප භව, අරූප භව කියලා තුන් ආකාරයකට පෙන්නනවා. ඇතැම් තැනකදී භවය කියන දේ අර්ථ දක්වනකොට වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ කියන ස්කන්ධ ධර්මතා ටික තමයි භවය කියලා දක්වන්නේ. එතකොට තවත් තැනකදී අර්ථ දක්වනකොට භවෝති සස්සතං කියලා භවය කියන්නේ මේ ශාස්වතයයි කියලා, මේ පවතින බවයි කියලා අර්ථ දක්වනවා. දැන් මේ එකම භව කියන වචනය ධර්මයේ තුල විග්‍රහ වෙන්නේ ඒ තැන ඒ අර්ථය වහනය කරමින්, ඒ අර්ථය සූචනය කරමින්. එතකොට අර තමන් අහලා තියෙන එක කාරණාවක් විතරක් භවය කියන කාරණාව ඔස්සේ තේරුම් ගත්තාම සමහර කෙනෙක් හිතනවා මේක තමයි තියෙන එකම අර්ථය, මෙතනින් එහාට කාටවත් කතා කරන්න පුළුවන් කමක් නැහැ කියලා. ඉතින් ඒක බොහොම වැරදිවට ගන්න දෙයක්. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ ධර්මයේ දැනගන්න කොටත්, අවබෝධ කරගන්න කොටත් අර හාත්පස දැනුම කියන කාරණාව වැදගත් වෙන්නේ ඒ හේතුව නිසා. නිසා භවය කියලා කියන්නේ අන්නේ ගත්ත සස්සතව ඇති කරගත්ත හැඟීම. නැතිනම් භවෝති සස්සතං. භවය කියලා කියන්නේ ශාස්වතය. ශාස්වතයයි කියලා කිව්වේ පවතිනවා කියලා, මේ තියනවා කියලා ගත්ත දේ තමයි මේ භවයයි කියලා කියන්නේ. එතකොට මෙන්න මේ පැවැත්ම පිළිබඳව පවතින යම් තෘෂ්ණාවක් තියෙනවා නම්, තණ්හා කරන බවක් තියෙනවා නම්, ආසාවක් තියෙනවා නම් අන්න ඒ ආසාව තමයි භව තණ්හාව කියන වචනය ඇතුළත කතා කරන්නේ. එතකොට ඒ භව තණ්හාව කියන එක ඇතුළත මේ කාම භවයටත් කෙනෙකුට තණ්හා කරන්නට පුළුවන්. එතකොට එතනදී කෙනෙක් හිතන්නට පුළුවන් කාම තණ්හාව නේද ඒකට කියන්නේ භව තණ්හාව නෙමෙයි නේද කියලා. එතකොට අර අපි දැනගන්නට ඕනේ දේ තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තෘෂ්ණාව ප්‍රභේද කරන බෙහෙදේදී නම් ඒකයිති කාම තණ්හාවට. හැබැයි මූලික කිලේශ ධර්මයක් ආදී ලෙස කතා කරන අවිජ්ජාච භව තණ්හාච ආදී තැන කතා කරන භව තණ්හාව කියන එකට මේකත් ඇතුළත් කොට තමයි කතා කරන්නේ. නිසා මේ එකම තෘෂ්ණාව කියන දේ බෙදා දක්වනවා, ප්‍රභේදගත කරනවා. එතකොට මේ ප්‍රභේදගත කරනකොට එකම තෘෂ්ණාව 6 ආකාරයකින් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. එකම තෘෂ්ණාව 6 ආකාරයකින්. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන
මේ ආයතන ධර්මයන් පිළිබඳව පවත්වන තණ්හාව විදිහට අපිට 6 ආකාරයකට මේ තණ්හාව දකින්නට පුළුවන්. එතකොට රූපයන්ට කැමති, සද්දයන්ට කැමති, ගන්ධයන්ට, රසයන්ට, ස්පර්ශයන්ට, ඊට පස්සේ අරමුණු වලට කැමති කියන තැන. මෙන්න මේ 6 ආකාරව පවත්වන තණ්හාව කාම තණ්හාව වශයෙන්ුත්, භව තණ්හාව වශයෙන්ුත්, විභව තණ්හාව වශයෙන්ුත් 3 ආකාරයකට නැවත බෙදෙනවා. ඒ කියන්නේ දැන් රූපය පිළිබඳව යම් කිසි කෙනෙක් ඇහැට වර්ණ සටහනක් එනකොට වර්ණ සටහනක් එන තැනකදී මේ මගේ ආදරණීය දරුවා නේද කියලා හිතලා ඒ දරුවට ඇති කරගන්න කැමැත්ත කියන දේ තියෙනවා. අන්නේ කැමැත්ත කියන ගතිය අන්න ඒකට කියනවා කාම තණ්හාව කියලා. දැන් මෙහි ඇතිවෙන සැපසහගත වේදනාවට තමයි කැමති. හැබැයි ඒ සැපසහගත වේදනාව දකින්න අර රූපයේ තියෙන දෙයක් හැටියට එයා රූපය ආස්වාදේ කරනවා. රූපයේ තමයි ඒ හොඳ තියෙන්නේ කියලා හිතනවා. අන්න ඒකට කියනවා කාම තණ්හාව කියලා. එතකොට ඒ රූපය අරඹයා තියෙනවා භව තණ්හාවක්. මොකද ඒ භව තණ්හාව කියලා කියන්නේ එතනදී ඒ රූපය පවතිනවා කියලා හිතනකම තියෙනවා. ඒ රූපය එක දිගට මේ එළියේ තියෙන රූපයක් තමයි මේ පේන්නේ කියන තැන. එළියේ ජීවත් වෙන දරුවා තමයි මේ අපිට පේන්නේ කියලා ඇති කරගන්න අදහසක් තියෙනවා. අන්න ඒකට කියනවා භව තණ්හාව කියලා. එහෙමත් නැතිනම් තව කෙනෙකුට විභවය පිළිබඳව තෘෂ්ණාවක් ඇති වෙනවා. විභවෝති උච්ඡේදෝ. විභවය කියලා කියන්නේ උච්ඡේදය. උච්ඡේදය කියලා කියන්නේ මතු නැහැ. නැතිනම් සිඳීම පිළිබඳව තියෙන දේ. එතකොට යම් කිසි කෙනෙකුට රූපය කියන එක නැති ධර්මයක් හැටියට නාස්තිකත්වයක් පිළිබඳව යම් කිසි කැමැත්තක් තියෙනවා. මේවා මේ ලෝකේ නැති වෙනවා නම් හොඳයි කියන දැනට ඇති කරගත්ත යම් දෘෂ්ටි සහගත බවක්. එතකොට අන්නේ උච්ඡේද සහගත දෘෂ්ටියක් තියෙනකොට ඒකට කියනවා රූපය ආරම්භයයක තියෙනකොට ඒක රූපය ආරම්භය පවත්නා විභව තණ්හාව. දැන් ඔන්න රූපය ආරම්භය 3 ආකාර තණ්හාවක්. ඒ විදිහටම සද්දය ආරම්භය 3 ආකාර. ගන්ධේ, රසේ, ස්පර්ශය, අරමුණු ආරම්භය මේ 3 ආකාර වශයෙන් ඇති කරගත්ත මේ තෘෂ්ණාවම බෙදනවා 18 ආකාරයකට. එතකොට මේ තුනක් බැගින් එකකට 6ක් වෙනකොට එතකොට 18 ආකාර තෘෂ්ණාව. එතකොට මෙන්න මේ 18 ආකාර තෘෂ්ණාව ආධ්‍යාත්මික සහ බාහිර කියන ભેදය අරගෙන ආධ්‍යාත්මික සහ බාහිර කියන ભેදය අරගෙන 36 ආකාරයකින් කතා කරනවා. එතකොට මේ ආධ්‍යාත්මික බාහිර ભેදයෙන් අරගෙන 36 ආකාරයකින් කතා කරන තණ්හාවම අතීතයට වර්තමානයට සහ අනාගතයට කියන මේ 3 කාලයකම පවත්වන තෘෂ්ණාවක් විදිහට 108 ආකාරයකට තණ්හාව කියන දේ බෙදා දක්වනවා. එතකොට මේ තෘෂ්ණාව අපි තේරුම් ගන්නකොට ඔන්න 108 ආකාරයක පවත්වන තෘෂ්ණාවක් තියෙනවා. ඉතින් ওই තෘෂ්ණාව 108 ආකාරයක පවත්වන තෘෂ්ණාව තමයි විවිධාකාරයෙන් ඒ තෘෂ්ණාව ඇතුළත දේ තමයි අද අපේ ජීවිතය කියලා කියන්නේ. තව විදිහකින් කිව්වොත්. මොකද අපි අතීතයේදී අපි කැමති වෙච්ච දේවල් තියෙනවා. වර්තමානයේ අපි ඒ දේවල් වලට කැමැත්ත තියෙනවා. අනාගතයේදී අපිට මේ දේවල් ලබා ගැනීම සඳහා අපේ කැමැත්ත පතිත වෙලා තියෙනවා. ඒකට මේ ලෝකේ තියෙනවා කියලා ගත්ත බව අතීතේ තිබුණ දේම වර්තමානයේ තියෙනවා, තියෙන දේම අනාගතයට තියෙනවා කියලා අපේ අදහස තියෙනවා. ඒකට විශේෂයෙන්ම මෙතනදී මේ කාම තණ්හාව සහ භව තණ්හාව කියන එක මෙතනදී විශේෂත්වයක් ගන්නවා. මොකද මේ හැම තැනකම හැම වෙලාවකදීම අපි අපේ ජීවිතේ ගොඩනගලා තියෙන මේ ටික මත. මොකද අතීතේ අපි කැමති වුණ දේම අපි වර්තමානයේදීත් ඒ දේවල් දකින්න, ඒ දේවල් විඳින්න, ඒ දේවල් දැන ගැනීම සඳහා කැමැත්ත තියෙනවා. ඒ වගේම අපි අනාගතයේ පිළිබඳව තීරණය කරන්නේ අන්නේ හොඳ දේවල් ටික කොහොමද අපි ළඟ තියාගන්නේ, නරක දේවල් කොහොමද අපි ජීවිතෙන් අයින් කරන්න කියලා අදහස ඇතිව. අන්න එතන ඉඳලා අපේ ජීවිතේ ගොඩනගා ගන්නකොට ඒ ඇති කරගත්ත දේ මත අපේ ජීවිතේට දැන් දුක කියන දේ ගලාගෙන එන්න පටන් ගන්නවා. මොකද අපිට අවශ්‍ය විදිහට කවදාවත් ලෝකේ තියන්න පුළුවන් කමක් නැති නිසා. ඒ නිසා ලෝකේ පැවැත්ම තමයි ඒකාකාරී අනුසෝතගාමී පැවැත්ම කියන එක. අනුසෝතගාමී පැවැත්මක් තුළ කවුරුත් කැමති වෙන්නේ තමන්ගේ ජීවිතේට අර තමන් හිතන දේවල්, කැමති වෙන දේවල් ලැබෙනවට තමයි කැමැත්ත කියන දේ පවත්වාගෙන යන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමං කාමය මානස්ස තස්ස චේතං සමිජ්ජති අද්ධා පීති මනෝ හෝති ලද්ධා මච්චෝ යදිච්චති. යම් කිසි දෙයකට අපි කැමති වෙනවා නම් ඒ කැමති වෙන දේ පිළිබඳව අපිට ඒ දේ සමෘද්ධ වෙනවා නම්, ඒ කියන්නේ ඒ දේ අපිට නැවත ලැබෙනවා නම් අපි කැමති වෙන දේ
අද්ධා පීතිමනෝ හෝති. ඒකාන්තයෙන්ම සතුටටපත් වෙනවා. මම කැමති දේ බලාපොරොත්තු වෙන දේ මට ලැබුණා කියලා ඔහු සතුටටපත් වෙනවා. මේකනේ කාගෙත් මනස පුහුදුන් චිත්තසංතානයක ස්වභාවය තමයි තමන් හිතන තමන් බලාපොරොත්තු වුණ දේවල් ඒ විදිහට ඉෂ්ට වෙනකොට ඒක ලාභයක් හැටියට සලකලා ඒක බොහොම සමරන දෙයක් හැටියට හිතලා ඒක බොහොම සතුටු වෙනවා ඒ දේ. ඒ දේ සතුටු වෙනවා වගේම එතනදී ඊළඟ දේ ඇති වෙනවා. ඒ තමයි ඒකට නැවත නැවතත් ඊළඟට තව කැමැත්ත උපදිනවා. දැන් කැමති දේ ලැබුණා දැන් ඒක එතනින් ඉවරයි කියලා එකක් ඇත්තේ නැහැ. ආපහු අපි නැවත නැවත තව දේවල් වලට කැමති වෙනවා. මේ තෘෂ්ණාව පුරවන්න බැරි දෙයක් හරියට සාගරය වගේ. ඒකට ඒක කොච්චර ආවත් ඒක දැන් ඇති පිරීලා ඉවර වෙන්නේ නැහැ. ඒක තව දේවල් වලට කැමැත්ත ඇති වෙනවා. තස්සචේ කාමයානස්ස ඡන්ද ජාතස්ස ජන්තුනෝ තේ කාමා පරිහායන්ති සල්ල විද්දෝව රූපති. එතකොට යම් කිසි කෙනෙකුට ඒ කැමැති වුණ කෙනාට තේ කාමා පරිහායන්ති ඒ කාමය ක්‍රමක්‍රමයෙන් දුර වෙලා යනවා නම් ඒ කාමේ නැති වෙලා යනකොට සල්ල විද්දෝව රූපති ඊතලයකින් පහර කාපු කෙනෙක් වගේ. ඒ ලෝකෙ කෙරෙහි කැමැති වුණ තණ්හාව උපදවගත්ත කෙනාට ඒ කැමැති දේවල් වෙනස් වෙලා යනකොට ඊතලයකින් පාර කාපු කෙනෙක් වගේ හඬන්න වැළපෙන්න සිද්ධ වෙනවා. ඒකට ලෝකෙට දුක ඇවිල්ලා තියෙන්නේ සම්පූර්ණම මේ පවත්තන තෘෂ්ණාව නිසා. නැතිනම් පැවැත්මට කරන තණ්හාව නිසා. මේ ලෝකේ පවතිනවා කියලා අපි පවතින පැවැත්ම තුළ තමයි මේ හැමදේම ගොඩනගලා තියෙන්නේ. ඒ නිසායි භවයේසු පත්තනා කියලා මේකට කිව්වේ. භවයන් පිළිබඳව තියෙන ප්‍රාර්ථනාව. ඒ භවයන් පිළිබඳව තියෙන ප්‍රාර්ථනාවටම තමයි කාම භවය පිළිබඳව තියෙන ප්‍රාර්ථනාවත් අයිති වෙන්නේ. ඒකට කාම භවයේ පිළිබඳව ඔබට යම් ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මයන් අරබයා ඔබට යම් කැමැත්තක් තියෙනවා නම් හොඳ ලස්සන රූප බලන්න. ලස්සන රූප කියන එකෙන් අදහස් කරන්නේ දැන් දරුවා කියන්නේ ප්‍රියමනාප කෙනෙක්. අම්මා තාත්තා ප්‍රියමනාපය, තමන්ගේ ඥාතීන් ප්‍රියමනාපය. ඒකට මේ දේවල් පිළිබඳව ඔබේ හිතේ යම් තාක් දුරට කැමැත්ත උපදිනවා නම් මේක තමයි මේ භවයේ පිළිබඳව ඔබ පවත්තන තණ්හාව, මේ කාම භවයට පවත්තන තණ්හාව. එතකොට මේ භවයට පවත්තන තණ්හාව නිසා මොකද වෙන්නේ? ඔබේ ඒ පැවැත්ම ඒ විදිහට ගෙනල්ලා දෙන්නේ නැති වෙනකොට, වෙනස් වෙනකොට, විපරීත වෙනකොට මොකද වෙන්නේ? ජීවිතේට දුක කියන දේ ගලාගෙන එන්න පටන් ගන්නවා. එතකොට අපි හිතනවා එළියේ දේ නතර කළා අපිට පුළුවන් දුක නැති කරන්න කියලා. බාහිර තියෙන රූපේ, වෙනස් වෙන රූපේ නොවෙනස්ව තියාගත්තොත් දුක නැති කරන්න පුළුවන් කියලා කල්පනා කරනවා. කියලා අර වෙනස් වෙන රූපේ කොහොමද නොවෙනස්ව පවත්වා ගන්න කියලා ඕන උත්සාහවත් වෙනවා ඒ සඳහා. ඒකට මේ කරන්න බැරි දෙයක්. මොකද සතර මහා ධාතුව අපිට අවශ්‍ය විදිහට වශයෙන්හි පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ධාතුව තමයි වෙනස් වෙන්නේ. ධාතුව වෙනස් වෙනකොට අපිට මෙහි පේන දරුවා වෙනස් වුණා වගේ. එතකොට දරුවා ලෙඩවීම වෙන නිසා එන දුක විඳින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මෙන්න මේ විදිහට අපේ ජීවිතය දිහා අපි හැරිලා බලනකොට අපේ ජීවිතයට දුක ගේන්න මුල්ම උන දේ තමයි මේ තණ්හාව කියන දේ. තණ්හාව මූලික කරගෙන ජීවිතයට දුක ගෙනාවා. මොන තණ්හාවද? භව තණ්හාව. ඒ භව තණ්හාව නිසා ගෙනෙන දුකෙන් නිදහස් වෙන්න රූප භූමියකට ගියත් පුළුවන් කමක් නැත්තේ. අරූප භූමියකට ගියත් පුළුවන් කමක් නැත්තේ. මොකද ඒ තන පවත්වන තණ්හාව කියන දෙයින් තමයි භව තණ්හාව කියන දේ අස්තගන්නේ. එතකොට ඒ තන පවත්වන ඒ තණ්හාව නිසා ඒකේනා සසරටම තමයි නැවත නැවතත් කොහෙන් හරි එන්නේ. දුකට මුල ගැන කතා කරනවා නම් ඒ දුකට මුල මෙන්න මේ භවයන් පිළිබඳව පවත්වන මේ භව තණ්හාව. ඒ නිසා තමයි මූලක්ඛිලේශ ධර්ම කතා කරනකොට අවිද්‍යාව සහ භව තණ්හාව කියන මේ කාරණාව කතා කරන්නේ. අවිද්‍යාව දුකට මුලක්. අවිද්‍යාව තනියෙන් ඉන්නේ කොයි වෙලාවකදීවත්. එයා යම් තැනක ඉන්නවා නම් ඒ තැන භව තණ්හාව කියන කාරණාව රැඳී පවතිනවා. ඒ භව තණ්හාවට කාම භව, රූප භව, අරූප භව කියන ඔය තුන් භවයේම අයිති. බුදුබණ පදයක් හරි ඉගෙන ගන්න එක ජීවිතවලට ඉතාමත්ම වටිනා දෙයක්. හැබැයි එක දහම් පදයක් දෙකක් ඉගෙනගෙන සියල්ලම දන්නවා කියලා හිතාගෙන අනික් ධර්මපර්යායන්ට ගරහන එක, අනික් ධර්මපර්යායන් ආශ්‍රයෙන් පැහැදිලි කරනකොට ඒවට නිග්‍රහ කරන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඒ බුද්ධ ශාසනයේ උන්නතිය සඳහාවත් තමන්ගේ යහපත සඳහාවත් හේතු වන දෙයක් එහෙම නෙමෙයි. ඒ නිසා බුදුබණ අධ්‍යයනය කරනකොට මේ සමස්තය පීරා ගොස් මන අවබෝධයකින් යුක්තව, මන ශික්ෂණයකින් යුක්තව අධ්‍යයනය කළ යුතුයි. පදයකට පමණක් සීමා නොවි ඒ පදයන් නොඑක් තැන්වල යෙදී ඇති ආකාරය තේරුම් අරගන්න එක,
ඒව අපේ ජීවිතයට කොහොමද සැබවින්ම ප්‍රතිබද්ධ වෙලා තියෙන්නේ? අපේ ජීවිතේ කොතනද මේ විවරණය කරන්න කියලා තේරුම් අරගන්න එක අතිශයින්ම වැදගත් දෙයක්. ඒ නිසා බුදුබණ පිළිබඳව කතා කරනකොට හරි පරිස්සමෙන් කතා කරන එක කාටත් හරිම වටින දෙයක්. මම හිතන්නේ කසපහඳුර මේ භව තණ්හාව කියන එක පැහැදිලි කරනකොට ඉතාමත් වැදගත් තැනක් ඒ මතු කළේ. මොකද මේ භව තණ්හාව කියන වචනය එක පරයයකින් ගත්තම තියෙන දෙයි තව තැනක යෙදෙන විදිහයි දෙකක් කියලා තේරුම් අරගත්තේ නැත්නම් දෙවිදිහකින් යෙදලා තියෙනවා කියන එක හරියට තේරුම් අරගත්තේ නැත්නම් එක තැනක් බලලා අනිත් තැන විවේචනය කළොත් අන්තිමට විවේචනය කරලා තියෙන බුද්ධ ධර්මයමයි. ඒ නිසා ඒ බඳු තැනකටපත් නොවීම හැම කෙනෙකුටම බොහොම වැදගත් දෙයක්. ඉතින් මේ භව තණ්හාව පිළිබඳව අපි කතා කරනකොට අපි මේ සාකච්ඡා කරන අපේ ජීවිතවලට එන මේ දුකට හේතුව පිළිබඳව ජීවිතේ විඳින්න කියලා කවුරුත් උත්සාහ කළත් අන්තිමට බලනකොට ජීවිතේ විඳවන එකයි කරලා තියෙන්නේ. ඉතින් මේ සැබවින්ම බලනකොට මේ දුකට හේතුව තියාගෙන ඉන්නකම් දුකෙන් නිදහස් වෙන්න බැරි කමකුයි සිද්ධ වෙලා තියෙන්නේ. කසපහඳුන අපි දුකට හේතුව භව තණ්හාව කියලා කතා කළා. දැන් ඒකෙම තියෙනවා භව තණ්හාව ප්‍රත්‍ය වෙලා තියෙන දුකට. හැබැයි භව තණ්හාවටත් ප්‍රත්‍යක් තියෙනවා. බුදුදහමේ හේතුඵල ධර්ම කියන එක හරිම දාර්ශනිකව විහිදින දෙයක්. කසපහඳුන අපි කොහොමද භව තණ්හාවට හේතුව කතා කරන්නේ? භව තණ්හාව පිළිබඳව සහ භව තණ්හාවට තියෙන හේතුව පිළිබඳව කතා කරනකොට අපිට දකින්නට ලැබෙන වටිනාම සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ ඒ දැක්වෙන තණ්හා සූත්‍රය. අංගුත්තර නිකායේ තියෙන තණ්හා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුරිමා භික්ඛවේ කෝටි නපඤ්ඤායති භව තණ්හාය. මහණෙනි මේ භව තණ්හාවේ තියෙන పూర్ව කෙලවරක් පේන්නේ නැහැ. අතීත කෙලවරක් පේන්නේ නැහැ කියලා. එතකොට මේ අතීත කෙලවරක් නොපෙනෙන භව තණ්හාවක මෙන්න මෙතන ඉඳලා තමයි භව තණ්හාව හටගත්තේ. මෙතනින් මීට කලින් භව තණ්හාව තිබ්බේ නැහැ කියලා යම් කෙනෙක් කියනවා නම් අන්න ඒ විදිහට භව තණ්හාව පනවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට භව තණ්හාව කියන එක ඒ විදිහට අතීත කෙලවරක් දක්වන්නට බැරි දෙයක්. හැබැයි අතීත කෙලවරක් භව තණ්හාවේ දක්වන්නට නොහැකිවත් භව තණ්හාව පිළිබඳව ඉදප්පච්චයා භව තණ්හාති. මම මේ භව තණ්හාව ඉදප්පච්චේතාවකින් යුක්තයි. නැත්නම් ඉදප්පච්චයා භව තණ්හා. මේ භව තණ්හාව මෙන්න මේ හේතුව නිසයි භව තණ්හාව කියන දේ හටගත්තේ. එතන මේ හේතුව තියෙනවා නම් භව තණ්හාව තියෙනවා කියලා හේතුව නිසා හටගන්න ඵලයක් විදිහට භව තණ්හාව පිළිබඳව දේශනා කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේම මේ බුදුදහම තුළ හේතුඵල ධහම නැතිනම් හේතුඵල සම්බන්ධය ඊටමත් විශේෂ සම්බන්ධයක්. මොකද හේතුඵල ධහම පිළිබඳව කතා කරන නිසා තමයි මේ ධහම සාක්කාත ධහමක් බවට පත් වෙන්නේ. ඵලයට ප්‍රතිකර්ම කරන ලෝකයේ බුදුදහම තුල ප්‍රතිකර්ම හොයන්නේ හේතුව නැති කරන්නට. නැතිනම් හේතුව අනුත්පාදයට ලක් කරන්නට. ඒ නිසා මේ භව තණ්හාව කියන එකත් හේතුව නිසා හටගන්න ඵලයක්. ඒ නිසා භව තණ්හාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භව තණ්හම් පහම් භික්කවේ සාහාරං වදාමි. මහණෙනි මේ භව තණ්හාව කියන එක මම සාහාර කොට ආහාර සහිත වූවක් කොට කියමි. අනාහාර කොට නොකියමි. අනාහාරව නිකම්ම ආකස්මිකව කෘතිමව හටගත්ත දෙයක් නෙමෙයි භව තණ්හාව කියන එක. භව තණ්හාව හටගත්තේ යම්කිසි හේතුවක් ඇතුව. එතකොට මොකද්ද මේ භව තණ්හාවට තියෙන හේතුව? භව තණ්හාවට තියෙන හේතුව තමයි අවිජ්ජාතිස්ස වචනිය. අවිද්‍යාවයි ඒට කියතුයි. එතකොට භව තණ්හාව හේතුවක් නිසා හටගත්තා. ඒ භව තණ්හාව හටගත්තේ යම් හේතුවක් නිසා. කුමක්ද ඒ හේතුව? ඒ හේතුව තමයි අවිද්‍යාව. එතකොට භව තණ්හාව ඉදප්පච්චය භව තණ්හාති කියලා කිව්වේ. ඉදප්පච්චයයි භව තණ්හාව කියලා කිව්වේ. අවිද්‍යාව යම් තැනක තියෙනවා නම් අවිද්‍යාව තියෙන තැනක භව තණ්හාව උපදිනවා. අවිද්‍යාව තියෙන තැනක භව තණ්හාව උපදින නිසා තමයි ඒ භව තණ්හාව ඉදප්පච්චයයි කියලා කිව්වේ. එතකොට භව තණ්හාව අවිද්‍යාව නැමැති හේතුව නිසා සකසන දෙයක් තමයි භව තණ්හාව. එතකොට මේ අවිද්‍යාව නිසා පෙනෙන භව තණ්හාව ඒ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන පවතින නිසා තමයි ඉදප්පච්චය භව තණ්හා කියලා කිව්වේ. භව තණ්හාව කියන එක ඉදප්පච්චයයි. නැත්නම් මේ ප්‍රත්‍ය නිසායි භව තණ්හාව කියන එක හැදුවේ කියලා. ඒකට ඒ භව තණ්හාව කියන්නේ තනියම තියෙන එකක් නෙමෙයි. භව තණ්හාව අවිද්‍යාවත් එක්ක නැත්නම් අවිද්‍යාව මූලික කරගෙන පවතින දෙයක්. ඒ නිසා තමයි යම්කිසි තැනක අවිද්‍යාව පවතිනවා නම් අවිද්‍යාව පවතින තාක් ප්‍රතිසන්දිය කියන දේ හිස් නොවෙන්නේ. ඒ කියන්නේ යම්කිසි තැනකට
ප්‍රතිසන්දිය පිණිස යන්න පුළුවන් විදිහේ කර්ම රැස් කර ගැනීමක්, කර්ම භවයක් සකස් කර ගන්නවා කියන එක තියෙන්නේ. ඒ නිසා කාම භව, රූප භව, අරූප භව ආදී ඕන භවයකට නැවත යන්න පුළුවන් හේතුවක් හදලා දෙනවා. මොකද අවිද්‍යාව එතන තියෙන නිසා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ හේතු භව තණ්හාව කියන දෙයට මූලිකම පදනම බවට සකස් කරන්නේ, මූලිකම පදනම බවට පත් වෙන්නේ මේ අවිද්‍යාව කියන දේ. ඊට පස්සේ මේ අවිද්‍යාව කියන තැනින් පමණක් නොරැඳී අවිද්‍යාවටත් හේතුවක් දේශනා කරනවා. අවිද්‍යාවයි හැදෙන්නේ, අවිද්‍යාවයි හටගන්නේ කියලා. ඒකට අවිද්‍යාව කියන එක නිකම්ම හටගත්ත දෙයක් නෙමෙයි. පංච නීවරණාති සෝචනීය. අවිද්‍යාව කියන දේ හැදුනේ, අවිද්‍යාව කියන දේ හටගත්තේ පංච නීවරණ ධර්ම නිසා. යම් තැනක පංච නීවරණ ධර්මයන් තියෙනවා නම්, ඒ කියන්නේ කාමච්ඡන්දය, කාමයන් පිළිබඳව ඇති කැමැත්ත, ව්‍යාපාදයක් තියෙනවා නම්, තරහව, ඒ කියන්නේ ගැටීම් සහගත මනස නිසා ඇතිවෙන මේ තරහව කියන ගතිය තියෙනවා නම්, ඊට පස්සේ තීන මිද්දයක් තියෙනවා නම්, කම්මැලිකම කියන එක, සිතෙහි කම්මැලිකම සහ කයෙහි කම්මැලිකම කියන මේ දෙපැත්තකින් ඇතිවෙන තීන මිද්දයක් තියෙනවා නම්, ඊට පස්සේ උද්ධච්ච කුක්කුච්චයක් තියෙනවා නම්, ඊට පස්සේ විචිකිච්ඡාවක් තියෙනවා නම්, මේ ධර්මයන්ට කියනවා පංච නීවරණ ධර්ම කියලා. එතකොට මේ නීවරණ ධර්මයන් තමයි යම්කිසි කෙනෙකුට අවිද්‍යාව ඇති කරන්නට මූලික වෙන කාරණාව. ඒ කියන්නේ නොදන්නාකම කියන දේ පැවැත්මට හේතු වෙන ඒ අවිද්‍යාවට ආහාරව උපදින දේවල් තමයි මේ පංච නීවරණ ධර්ම කියලා කියන්නේ. පංච නීවරණ යම් කෙනෙකුගේ හිතේ වැඩෙනවා නම් ඒ පංච නීවරණ වැඩෙන කෙනාට අවිද්‍යාව දුරු කරනවා කියන දේ කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔහු අවිද්‍යාවෙන් යුක්තවම තමයි කාලය ගත කරන්නේ යම් මනසක පංච නීවරණයන් දියුණු වෙනවා නම්. අන්න ඒ නිසා තමයි ආහාරය කියන වචනේ මෙතනදී පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව කියන එක නිකම්ම තියෙන දෙයක් නෙමෙයි. අවිද්‍යාව කියන එක පංච නීවරණ ධර්ම ආහාර කොට පවතින දෙයක්. අපි අවිද්‍යාව පිළිබඳව කතා කරනකොටත් මේක බොහොම දීර්ඝ ලෙස කතා කරපු දෙයක් තමයි කොහොමද මේ පංච නීවරණ නිසා අවිද්‍යාව කියන දේ සකස් වෙන්නේ කියන කාරණාව. එතකොට මෙන්න මේ අවිද්‍යාව කියන එක මේ ධර්මය ආහාර කොට පවතින දෙයක්. ආහාරය කරගෙන තියෙන දෙයක්. නැතිනම් ඒ පරිසරයේ පංච නීවරණ පවත්නා පරිසරයේ තමයි මේ අවිද්‍යාව කියන දේ බොහොම තදට වැවෙන්නේ. නැතිනම් තදට දියුණු වෙන්නේ. මේ පංච නීවරණ ධර්ම අනාහාරවල තියෙන්නේ. පංච නීවරණ වලට ආහාර මොනවත් නැද්ද? පංච නීවරණත් අනාහාරව ඇති වෙන්නේ, ආහාර නැතිව ඇති වෙන්නේ. පංච නීවරණත් ඇති වෙන්නේ සාහාරවම තමයි. ආහාර සහිතවමයි. මොනවද පංච නීවරණයන්ට තියෙන ආහාර? පංච නීවරණ ධර්මයන්ට තියෙන ආහාරය තමයි යම් කිසි කෙනෙකුගේ ත්‍රිවිධ දුස්චරිතයක් තියෙනවා නම්, කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිතයන් තියෙනවා නම් මේ ත්‍රිවිධ දුස්චරිතයන් නිසා තමයි ඒ පංච නීවරණ ධර්මයන්ගේ පැවැත්ම පෙනෙන්නේ. ත්‍රිවිධ දුස්චරිත නිසා පංච නීවරණ කියන දේ නැවත නැවත ඇති වෙනවා. එතකොට ත්‍රිවිධ දුස්චරිත යම් තැනක පවතිනවා නම් ඒ කෙනාට පුළුවන් කමක් නැහැ නීවරණ කියන දේ යටපත් කරලා දාන්න. ඒ ත්‍රිවිධ දුස්චරිතයේ සිත, කය, වචනය යන තුන්දොරින් සිදු කරන ඒ දුසිරිත යම් කිසි කෙනෙක් ළඟ තියෙනවා නම් එයා නීවරණ සහිත මනසකින් තමයි කාලය ගත කරන්නේ. හිත, කය, වචනය දුසිරිත්ව පවත්වාගෙන යනකොට දන්නේම නැහැ පංච නීවරණ ධර්මයන් Taman තුල නිර්මාණය වෙලා, වර්ධනය වෙලා. පංච නීවරණ ධර්මයන් වර්ධනය වෙනකොට අවිද්‍යාව දියුණු වෙලා. අවිද්‍යාව දියුණු වෙනවා කියලා කියන්නේ නැවත භව තණ්හාව දියුණු වෙලා. භව තණ්හාව දියුණු වෙනවා කියන්නේ නැවත දුක Taman කරා පැමිණෙන්නට අවශ්‍ය සියලු වටපිටාව සකස් කරගෙන තියෙනවා කියන එක. ත්‍රිවිධ සුචරිතෙහි යෙදෙනවා කියන එක කොයිතරම් වැදගත් දෙයක්ද කියන එක ඔබට තේරුම් අරගන්නට ඉතාමත්ම වැදගත් තැනක් ඒක. මොකද ත්‍රිවිධ සුචරිතයෙන් දුරව ත්‍රිවිධ දුස්චරිතය යෙදෙනවා කියලා කියන්නේ එහි අවසානික ප්‍රතිඵලය දුක Tamanට ලැබෙනවා කියන එක. ඉතින් අපේ ගසපහඳුරන් වහන්සේ මේ තණ්හා සූත්‍රය ආශ්‍රය කරගෙන ඉතාමත් වටිනා කරුණු කාරණා ටිකක් ඔබේ ජීවිතයට ඉතාමත් වටිනා කරුණු කාරණා ටිකක් සිහිපත් කළේ. ඔබ ඉතාමත් උවමනාවෙන් ත්‍රිවිධ දුස්චරිතයෙන් මිදෙන්න උත්සාහවත් වෙන්න. ඔබට පුළුවන් පංච නීවරණයන්ගෙන් මිදෙන්න එතකොට. පංච නීවරණයන්ගෙන් මිදෙනකොට ඔබට පුළුවන් අවිද්‍යාව දුරු කරගෙන, භව තණ්හාව දුරු කරගෙන දුකට තියෙන ඉඩ අවකාශයන් අහුරා දමන්නට. ඉතින් ඊටාත්ම වටිනා දහම් කරුණකට අපි ප්‍රවේශ වෙලා තියෙන්නේ. කසපහඳුන්නේ
අපි දැන් ත්‍රිවිධ දුෂ්චරිතය පිළිබඳව කතා කරනකොට කෙනෙක් බොහොම කැමතියි අපේ බෞද්ධ පින්වතුන් ගත්තොත් ගොඩක් දෙනෙක් කැමතියි ත්‍රිවිධ දුෂ්චරිතයෙන් වෙන්න ත්‍රිවිධ සුචරිතය යෙදෙන්න කැමතියි. හැබැයි කැමති වුණත් මේක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි කොච්චර උත්සාහ කළත් හාමුදුරුවනේ මේක හරි අමාරුයි. කොයි වෙලාවෙ හරි වරදකට වැටෙන්න පුළුවන්කම තියෙනවානේ කියන එක බොහෝ දෙනෙක් කියන එක. ඇයි මේ ත්‍රිවිධ දුෂ්චරිතයටපත් වෙන්නේ? මොකද්ද මේකට හේතුව බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ? මේ ත්‍රිවිධ දුෂ්චරිතයට තියෙන හේතුව පිළිබඳව කතා කරනකොට අපිට බොහොම මේ ලස්සන කාරණාවක් දකින්න පුළුවන් ඉන්නේ. යම් කිසි තැනක ත්‍රිවිධ දුෂ්චරිත කරනවා නම් ත්‍රිවිධ දුෂ්චරිත ඇති කරන්නට ප්‍රධාන හේතුව නැතිනම් ඒකට ආහාර සපයන දේ බවටපත් වෙන්නේ තියෙන ඉන්ද්‍රිය සංවරතාවය. ඉන්ද්‍රියන්හි තියෙන යම් අසංවරයක් තියෙනවා නම් ඒ ඉන්ද්‍රිය සංවරය තමයි මේ ත්‍රිවිධ දුෂ්චරිතයකට හේතු වෙන්නේ. දැන් ත්‍රිවිධ දුෂ්චරිතය කියලා කියනකොට අපි කයින් කරන වැරදි, වචනයෙන් කරන වැරදි සහ මනසින් කරන වැරදි. එතකොට මේ වැරද්දක් කියන තැනකට මේකපත් වෙන්නේ මේක යම් මට්ටමකින් මේ මොහු කුරා ගියපු මට්ටමක්. ඒ කියන්නේ මේක ටිකක් බොහොම රළුයි මේ මොහු කුරා යෑම කියන දේ. කයින් වැරදි කරනවා, වචනයෙන් වැරදි කරනවා කියන දේවල් බොහොම දැඩි. එතකොට මනසින් උනත් ඒ දේවල් වැඩිපුර මේ යනවා කියන දේ බොහොම දැඩි මට්ටමකින් තමයි මේ ත්‍රිවිධ දුෂ්චරිත කියන තැනදී කතා කරන්නේ. එතකොට මේ ත්‍රිවිධ දුෂ්චරිතය දක්වා යම් කිසි කෙනෙක් ඇති වෙන්න, එයාගේ මනස රළු වෙන්න හේතු වෙන දෙයක් තමයි ඉන්ද්‍රිය අසංවරය. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ධර්මයන්හි පවත්වන අසංවරතාවය. ඇස සංවර කරගන්නට දන්නේ නැහැ. ඇස සංවර කරගන්න දන්නේ නැති නිසා ඇහෙන් දකින රූපයන් පිළිබඳව එයා ප්‍රිය වශයෙන් කතා කරනවා. ඒ පිළිබඳව ඇති සිහි මුලා බව නිසා ඒකේ ප්‍රිය වශයෙන් මෙනෙහි කරනවා. ප්‍රිය වශයෙන් මෙනෙහි කරමින් ඒකේ ආස්වාද ජනක බව පිළිබඳව නැතිනම් නැවත නැවතත් අර කැමැත්ත කියන දෙයින් ඒ පිළිබඳවම අරමුණු කර කල්පනා කරනවා. අන්නේ පවත්තන ඉන්ද්‍රිය අසංවරතාවය නිසා තමයි එයාට යම් වෙලාවක මේ ත්‍රිවිධ දුෂ්චරිතයන් නැති කරලන්නට පුළුවන්කම තියෙන්නේ. ඉන්ද්‍රියන්හි වර්ධවා පිළිපැදීම නිසා. මොකද ඉන්ද්‍රියන් වර්ධවා පිළිපදිනවා කියන තැන වැඩෙන්නේ අකුසල ධර්මයක්. ඇස කියන දේ සංවර කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඇස කියන දේ සංවර කරගන්න බැරි වුණොත් නිරන්තරයෙන්ම ඔහුගේ මනස ලස්සන රූප ළඟ නතර වෙනවා කියලා. එතකොට මේ ලස්සන රූප ළඟ මේ මනස නතර වෙනවා කියලා කියන්නේ එයාගේ ඉන්ද්‍රිය එයා ඇස සංවර කරගෙන නැහැ. ඇස සංවර කරගත්තේ නැතිකම නිසා නැවත නැවතත් එයාගේ මනසට අර සතුට ගෙනල්ලා දෙන දේ, කැමැත්ත ගෙනල්ලා දෙන දේ ලබා ගැනීම පිණිස නොතිත් ආසාවක් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ දේ එයා කොහොම හරි ලබා ගැනීම සඳහා ඊට පස්සේ කටයුතු කරනවා. අන්න ඒක තමයි මේ ඉන්ද්‍රිය අසංවරයේහි තියෙන භයානකකම කියලා කියන්නේ. එතකොට පේන රූපයේ පිළිබඳව ගැටීම් සහිතව ඔහු මෙනෙහි කරන්නට පටන් ගන්නවා. එතකොට අර පේන රූපය ගැන ඇස පිළිබඳව සංවර කරගත්තේ නැහැ. ඇස සංවර කරගත්තේ නැති නිසා එයාට මොකද වෙන්නේ? මේ ඉන්න අය පිළිබඳ අමනාප සහගත සිතුවිලි හිතේ ජනිත වෙන්න පටන් ගන්නවා. ජනිත වෙන්න පටන් ගත්තට පස්සේ තමයි මේ මනුස්සයාට ටිකක් දොස් කිව්වනම් හොඳයි කියලා ඔන්න අපි වචනයෙන් ගිහිල්ලා ඒ කෙනාට දෝෂාරෝපණය කරනවා. පරස වචනයෙන් අපි ඒ කෙනාව ආමන්ත්‍රණය කරනවා. ඒකට මේ තැනට අපිව මොහු කුරා යවුවේ අපිව අරගෙන ගියේ මොකද්ද? මුලින්ම ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඉන්ද්‍රිය අසංවරතාවය තමයි මේකට හේතු වුනේ. ඒ නිසා අපිට කරන්න තියෙනවා රක්ඛති චක්කු ඉන්ද්‍රියන් කියලා කියන්නේ ඇස රකින්න. එතකොට කන රකින්න, දිව රකින්න, එතකොට නාසය රකින්න, කය රකින්න, එතකොට මේ මනස රකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මෙන්න මේ නොරක්නා බව ඉන්ද්‍රිය අසංවරතාවයයි. ඒ ඉන්ද්‍රිය අසංවරතාවය නිසා තමයි අපිට වැඩිපුරම අපේ හිතේ තැවීම කියන දේ තියෙන්නේ. කියන්නේ පසුතැවීම කියන දේ. අපි දැකපු ලස්සන රූප පිළිබඳව අපිට කල්පනා කර පසුතැවෙන්න පුළුවන්. ඊට පස්සේ අපි අහපු දේවල් පිළිබඳව අපිට ඇලීම් ගැටීම් විදිහට මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ හිතේ අපිව දුෂ්චරිතයන්ට මෙනෙහි කරන්න පුළුවන් විදිහේ දේවල් නිර්මාණය වෙන්නේ නැවත නැවත අපිට ඇති වෙන්නේ අර අපේ හිතේ මුලින්ම හටගත්ත ඉන්ද්‍රිය සංවරය කියන දේ. ඒ කියන්නේ මේක බොහොම දලු අවස්ථාවක් තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන දේ. බොහොම පොඩි තැනක් මෙතන. ඒකට මේ පොඩි තැනින් ඒක ඉවත් කරගත්තේ නැති වුණාට පස්සේ ඒක යනවා ත්‍රිවිධ දුෂ්චරිතය දක්වාම. ඒකට මේ ත්‍රිවිධ දුෂ්චරිතය දක්වාම ගිහිල්ලා
ඒක නීවරණ ඇති කරලා අවිද්‍යාව කියන කාරණාවට ඒක ආහාරයක් වෙලා භවතණ්හාව හදලා සතරට දානවා කියන දේ දක්වාම මේක බොහොම බරපතල කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඉන්ද්‍රිය අසංවරය කියලා කියන්නේ එදිනෙදා හැම තැනකදීම අපි ඉන්ද්‍රිය පිළිබඳව අවබෝධයක් ඇත්තේ නැහැ. ඇහෙන් ගන්න අරමුණු අපි දන්නේ නැහැ, කනෙන් ගන්න අරමුණු දන්නේ නැහැ, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් ගන්න අරමුණු පිළිබඳව දන්නේ නැහැ. එනේන හැම දෙයක්ම අරගෙන මේ මල්ලස්සට පුරව ගන්නවා. මේක ඇස්සේ හොඳ දේවලුයි, නරක දේවලුයි ඔක්කොම ටික පුරව ගන්නවා. අන්නේ පුරවා ගැනීමේ ප්‍රතිවිපාක තමයි ඔක ටිකක් වෙලා යනකොට ගඳ ගහන්න පටන් ගන්නවා. ඒක තමයි කායික, වාචසික, මානසික වීතික්කමය කියලා කියන්නේ. අර පුරවගත්ත දේවල් ගඳ ගහන්න පටන් ගන්නවා වගේ. එතකොට මේ එනේන කුණු ටික මේ මල්ලාස්සේ දාගත්තාම පරීක්ෂාවකින් තොරව මොකද වෙන්නේ? අර ඔක්කොම කුණු වෙලා කයින්, වචනයෙන්, මනසින් මේව එළියට යන්න පටන් ගන්නවා. ඒක තමයි ත්‍රිවිධ දුස්චරිතය කියලා කිව්වේ. අන්න ඒ නිසා තමයි රැකගත යුතු දේවල් ටිකත් අන්න ওই ටිකම තමයි. එතකොට අපි සුචරිතයේ පැත්තෙන් අපිට නිර්මාණය කරන්නට ඕන නම් නැතිනම් සිත, කය, වචනේ කියන ටිකෙන් අපි වැරදි තැනකටපත් නොවි ඉන්න අවශ්‍ය නම් අපි කරන්නට ඕන දේ තමයි ඉන්ද්‍රිය සංවරතාවය ඇති කරගන්න එක. අපිට කතා කරන්නට පුළුවන් ඉන්ද්‍රිය සංවරය කියනකොට ලොකු ප්‍රමාණයකට ගිහිල්ලා. බුදුදහම කොයිතරම්නම් උත්තරීතර, කොයිතරම් ප්‍රණීතතර අපේ ජීවිත තුළින්ම දක්නට පුළුවන්, සාක්ෂාත් කරගන්න පුළුවන් වටිනා ධර්මයක්ද කියලා පැහැදිලි වෙන්නේ මේ ධම් කරුණු පිළිබඳව අධ්‍යයනය කරගෙන මේව අහගෙන ඉන්නකොට. ජීවිතයක් දුකෙන්, දුම්නසින් පිරලා තියෙනකොට ඒ දුකට, දුම්නසට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කොයිතරම්නම් දාර්ශනිකවද, කොයිතරම් තාත්විකවද අපේ ජීවිත තුලින් දකින්න පුළුවන් දෙයක් ඒක. දේවල් වලට අපේ සිත්වල තියෙන විවිධ බැඳීම් නිසා, යම් යම් ආකාර බැඳීම් නිසා ඒ දේවල් වෙනස් වෙනකොට අපි දුකට, සංතාපයටපත් වෙනවා. මේ තණ්හාවට හේතු හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන අවිද්‍යාව, ඇත්ත නොපෙනෙන නිසායි තණ්හාව ඇති වෙලා තියෙන්නේ. ඇත්ත දැක්කනම් තණ්හාව ඇති වෙන්නේ නැහැ. කොච්චර ලස්සන කාරණාවක් ඒක. ඊට පස්සේ ඇත්ත දකින්නේ නැත්තේ ඇයි? අපේ සිත් පංච නීවරණ ධර්මයන්ගෙන් ගැවසීලා තියෙන නිසා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡාදී කියන මේ පංච නීවරණයන්ගෙන් ගැවසී තියෙනකොට ඇත්ත පේන්නේ නැහැ. මක්නිසාද හිත ඒ තරම්ම ව්‍යාකූල වෙලා. ව්‍යාකූල මනසකට ඇත්ත දකින්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ පංච නීවරණයන්ට හේතුව මොකද්ද වෙන්නේ? දුෂ්චරිතය, ත්‍රිවිධ දුෂ්චරිතය. හිත, කය, වචනය දුසිරිතෙහි යෙදෙනකොට, එහිම ගැලී වාසය කරනකොට හිත ව්‍යාකූල වෙලා යනවා කියන එක, කෙලෙසුන්ගෙන් ගැවසෙනවා කියන එක, නීවරණයන්ගෙන් ගැවසෙනවා කියන එක පුදුම සහගත දෙයක් නෙමෙයි. ඒ ඔබටම ඔබේ සිත පරීක්ෂා කරලා අත්දකින්නට පුළුවන් දෙයක්. ඊළඟට ඒ දුෂ්චරිතයට හේතුව තමයි ඉන්ද්‍රිය සංවර නැතිකම. හරියට ඉන්ද්‍රිය සංවර කරගත්තා නම් දුෂ්චරිතයට හිත පෙළඹෙන්නේ නැහැ. ඉතින් කොච්චර අපේ ජීවිත තුළින් දකින්න පුළුවන් ධර්මයක්ද ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරලා තියෙන්නේ. කස්සපහඳුරේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව කතා කරනකොට අපි විශේෂයෙන් සිහිපත් වෙන්නේ නන්දහාමුදුරු. උන්වහන්සේ ගිහි ජීවිතයේ ගෙවුවේ කොහොමද? ඊට පස්සේ පැවිදි ජීවිතයටපත් වුණාට පස්සේ කොහොම ඉන්ද්‍රිය සංවරයක්ද පැවැත්වුවේ කියන කාරණාව. ඉතාමත්ම රසබර තැනක බණ පොත් අධ්‍යයනය කරනකොට අපිට හම්බ වෙනවා. කස්සපහඳුර අපි ඉන්ද්‍රිය සංවරයට හේතුව කොහොමද දකින්නේ? ඇයි අපිට ඉන්ද්‍රිය සංවර කරගන්න බැරි වෙලා තියෙන්නේ? මොකද්ද ඉන්ද්‍රිය අසංවරයට හේතුව? ඉන්ද්‍රිය අසංවරයට හේතුවත් අපේ ජීවිතය තුළම අපි ගන්න වැරදි සහගත දෙයක ප්‍රතිඵලයක්. ඒ කියන්නේ හොඳ ආරක්ෂකයෙක් තියලා නැතිකම තමයි ඉන්ද්‍රිය සංවරය ඇති කරන්නට හේතුව බවට පත් වෙන්නේ. හොඳ පරීක්ෂාවකට ලක් කරන කෙනෙක් අපි තියලා නැහැ. ඒකට කියනවා ඉන්ද්‍රිය අසංවරයට ආහාර බවට පත් වෙන්නේ අසති, අසම්පජඤ්ඤ කියන දෙක තමයි මෙතනදී පවතින්නේ. අසතිය කියලා කියන්නේ සිහි නැතිකම කියන එක. අසම්පජඤ්ඤය කියලා කියන්නේ නුවණ නොපවත්වනකම. මේ සිහිය සහ නුවණ නැමැති මේ ආරක්ෂකය අරමුණු පිළිබඳව අරමුණු ගන්නකොට, අරමුණු ඇසුරු කරනකොට අපි තියලා නැත්තම් හොඳ දේවලුත් වෙනවා, නරක දේවලුත් වෙනවා කියන එක නිකම්ම සිද්ධ වෙන දෙයක්. අර මල්ලාස්සට දකින්න දේවල් ඔබා ගන්නවා, මේ ටික පරීක්ෂා කරලා මේ බලලා ගත්තේ නැති වුණොත්. එතකොට මේක හරියට හිත කියන්නේ මේ පුංචි දරුවෙක් නම් පුංචි දරුවෙක් හොඳ දේත් කටේ දා ගන්නවා, නරක දේත් කටේ දා ගන්නවා. එතකොට මේ ඕන දෙයක් කටේ දා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ සුපරීක්ෂාකාරී වැඩිහිටියෙක් හිටියොත් එයා හොඳ දේවල් මොනවද, නරක දේවල් මොනවද කියලා හොඳට දන්න නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ සුපරීක්ෂාකාරී වැඩිහිටියෙක් වගේ තමයි
මේ සතිය සහ සම්පජඤ්ඤය කියන මේ කාරණා දෙක. ඒකට මේක නැතිකම නිසා අපි හොඳ දේවල් සහ නරක දේවල් කියන දේ ග්‍රහණය කරගන්නේ නැහැ. ඒ නිසා ලෝකේ අරමුණු එනකොට ඒ අරමුණු පිළිබඳව තමන්ටම තමන් පීඩාවක් බවට පත් වෙනකොට තමයි සමහර අයට ඒක දැනෙන්න පටන් ගන්න. ඒ කියන්නේ අකුසලයේ කියන දේ වචනෙනොත් සමහර විට එළියට ගිහිල්ලා අනිත් කෙනාට බැනලත් ඉවර වෙලා තමයි කල්පනා කරන්නේ කෙනෙක් ඇයි මම තරහ ගත්තේ කියලා. ඒකට ඕනවට වැඩිය ඇලිලා ඔක්කොම වෙලා ඉවර වුණාම තමයි කල්පනා කරන්නේ අපරාධේ මම මේ දේ කළේ කියලා. ඒකට ඒ වගේ බොහොම පශ්චාත්තාපයේ දක්වාම ගිහිල්ලා අර ත්‍රිවිධ දුස්චරිත දේවල් කරන තැනටම අරගෙන ගිහිල්ලා ඒ දේ නතර කරලා තියන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි ඒ ඉන්ද්‍රිය සංවරයේ පිණිස හේතු වුණ මේ කියන අසතිය සහ අසම්පජඤ්ඤය කියන දේ. එතකොට එතනදී සිහිය තිබුණේ නැහැ. අරමුණක ඉන්ද්‍රියට එන අරමුණක් පිළිබඳව පවත්වන්න සිහියක් නැහැ. ඉන්ද්‍රියකට එන අරමුණක් පිළිබඳව පවත්වන්න නුවණක් නැහැ. ඒ නිසා හොඳ දේවලුත් ඔහේ එනවා නරක දේවලුත් ඔහේ එනවා. ඒ ඉන්ද්‍රිය අනුසාරයෙන් ගන්න අරමුණු කෙරෙහි ඕන විදිහට තමන් හැසිරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සතිය සහ සම්පජඤ්ඤේ නැතිකම කියන එක තරම් හානිදායක දෙයක් තවත් ඇත්තේ නැහැ. දැන් මේ අනුපූර්ව ප්‍රතිපදාවක් එක පැත්තකින් කතා කරගෙන යන්නේ. එතකොට අපේ ජීවිතේ අපි වරද්දා ගන්න තැන් ගොඩක් තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ මේ හේතුව මේ මෙතන වැරදිලා තියෙන මේක නිසා මෙතන වැරදිලා තියෙන මේ නිසා මෙතන වැරදිලා තියෙන මේ නිසා කියනවා වගේ තමයි මේ පිළිවෙලින් කතා කරගෙන ඉන්නේ. ඒකට ඒ ත්‍රිවිධ දුස්චරිත සිද්ධ කළේ නිකම්ම නෙමෙයි ඉන්ද්‍රිය අසංවරයක් තිබ්බ නිසා. ඉන්ද්‍රිය අසංවරය නිකන් ආවේ නැහැ. ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු පිළිබඳව අපිට හොඳ තෝරා බේරා ගැනීමක් තිබ්බේ නැහැ. හොඳ තෝරා බේරා ගැනීමක් තිබ්බේ නැතිකම තමයි අසතිය සහ සම්පජඤ්ඤය කියලා කිව්වේ. ඒ නිසා ඕක ඇතුළට නරක අරමුණුත් ආවා. ඒ නරක අරමුණු ආපුකම නිසා තමයි ඒ ඉන්ද්‍රිය සංවර නැහැ කියන එක කියන්න උනේ. ඒකට ඉන්ද්‍රිය සංවර නැති වෙච්ච නිසා තමයි දුස්චරිත දක්වා අපිව අරගෙන ගියේ. අන්න ඒ නිසා ජීවිතේ අපි හදා ගන්නවා නම් හදා ගන්න තියෙන්නේ ඉන්ද්‍රිය සංවරය. ඒකට ඉන්ද්‍රිය සංවරය හදා ගන්න නම් සිහිය සහ නුවණ නැති කෙනෙකුට ඒක කරන්න බෑ. ඒ නිසා සිහිය සහ නුවණ නිසා තමයි ඉන්ද්‍රිය සංවරය පේන්නේ. අසතිය සහ සම්පජඤ්ඤය කියන කාරණාව මුල් කොට තමයි මේ ඉන්ද්‍රිය අසංවරය කියන දේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉන්ද්‍රිය අසංවරය කියන දේ පවත්වලා තියෙන්නේ. ඒ නිසා මේ මූලිකම දෙයක් තමයි සිහිය සහ නුවණ කියන එක. ඒ නිසාම තමයි මේ සිහිය සහ නුවණ ඇති කරන තැනට ප්‍රධාන වශයෙන්ම මේ ශාසනයේ මූලිකත්වයක් ලබා දෙන්නේ. ඒ නිසා සිහිය සහ නුවණ කියන එක ඊටාම වැදගත් දෙයක් මෙතනදී. ඒ නිසා සිහිය සහ නුවණ කියන කාරණාව නැත්නම් යම් කිසි කෙනෙකුගේ ජීවිතේ එයාට අවිද්‍යාව ඇති කරලා භව තණ්හාව ඇති කරනවා කියන තැනට යනකම් මේක අනිවාර්යයෙන්ම යනවමයි. ඒක නැති කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඕනම කෙනෙක්ගේ ජීවිතයකට තියෙන වැදගත්ම දෙයක් තමයි සිහිය සහ නුවණ කියන එක. දියුණුව අපේක්ෂා කරන තමන්ගේ යහපත අපේක්ෂා කරන ඕනෑම කෙනෙකුට සිහි නුවණ කියන එක අතිශයින්ම වැදගත් කාරණා දෙකක්. නමුත් ගොඩක් දෙනෙකුට වෙන්නේ මේ වැදගත්ම කාරණා දෙක තමන්ගේ ජීවිතය තුළින් ගිලිහී යනවා. ඉතින් කස්සපහඳන අපි සිහිය සහ නුවණ පිළිබඳව කතා කරනකොට මේක පවත්වාගෙන යනවා කියන එක ලේසි දෙයක් නෙමෙයිනේ. මේ තාම සංකීර්ණ සමාජය තුළ සිහි නුවණ පවත්වාගෙන යනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. හැබැයි මේකට අපිට හේතුවක් දකින්න පුළුවන්. මොකක් හරි හේතුවක් ඇති මේ සිහි නුවණ පවත්වාගෙන යාමට නොහැකි වීමට. අපි කොහොමද තේරුම් ගන්නේ? ඒකත් බොහොම වැදගත් දෙයක්. මොකද මේ ඔක්කොම මේ ආහාර සහිත ධර්ම හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සිහිනුවන යම් කෙනෙකුට නැත්නම් ඒ සිහිනුවන නැති වෙන්නේ යම් හේතුවක් නිසා. ඒ හේතුව තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ වැරදිවට මෙනෙහි කරනකම. ඒ හොඳ නරක පිළිබඳව විනිශ්චය කරගන්න දන්නේ නැතිකම නිසා හොඳ නරක තේරුම් ගන්න බැරිව ඒ දේවල් පිළිබඳව කරන වැරදි විනිශ්චයන් තියෙනවා මානසිකව. අන්න ඒ වැරදි විනිශ්චය වැරදි විදිහට හිතනකම අන්න ඒක තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. අන්නේ වැරදි විදිහට කරන මෙනෙහි කිරීම නිසා තමයි යම් කිසි කෙනෙකුට සිහිය සහ නුවණ කියන දේ උපදින්නේ නැත්තේ. එයා යහපත අයහපත විනිශ්චය කරගන්න ඒ විදිහේ මෙනෙහි කිරීමක් කරන්නේ. ඉතින් මෙනෙහි කිරීමක් කරන්නේ නැතුව එයාට ඒ විදිහේ දැනුමක් නැතිව එයා කොහොමද සිහිය සහ නුවණ කියන දේ පවත්වන්නේ? මොකක් ගැනද සිහිය සහ නුවණ පවත්වන්නේ? නිසා සිහිය සහ නුවණ නැහැ කියලා යම් තැනක අසති අසම්පජඤ්ඤයක් කතා කරනවා නම් ඒකට ආහාරයේ බවට පත් වෙන්නේ මෙන්න මේ අයෝනිසෝ මනසිකාරය කියන එක. අයෝනිසෝ මනසිකාරය කියන එකත් මේ නිකම්ම හටගත්ත තනිව ඉපදිලා තියෙන දෙයක් එහෙම නෙමෙයි. අයෝනිසෝ මනසිකාරය කියන දේත් උපදින්නේ ආහාරයක් නිසා.
අයෝනිසෝ මනසිකාරය උපදින්න හේතු වෙන දේ තමයි අශ්‍රද්ධාව කියන එක. ඒ කියන්නේ සත්පුරුෂයන් කෙරෙහි නැමුණු කම ඇත්තේ නැහැ. සත්පුරුෂයන්ගේ ධර්මයේ පිළිබඳව දන්නේ නැහැ. ඒකට මෙන්න මේ තියෙන අසද්දි ස්වභාවය නිසා, නොඅදහන කම නිසා, සත්පුරුෂ ධහම පිළි නොගන්න කම නිසා මේක හොඳ, මේ නරක, මේ විදිහටයි කළ යුත්තේ කියන එක පිළිබඳව ඔහුට ඇදහිීමක්, පිළිගැනීමක්, රුචියක් නැතිකම නිසා තමයි ඒ කෙනාට මේ අයෝනිසෝ මනසිකාරය කියන දේ පවතින්නේ. ඒකට යම් කිසි කෙනෙකුට අශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ අශ්‍රද්ධාව තියන්නේ ඇයි? අශ්‍රද්ධාව පවතින්න පුළුවන්කම තියෙන්නේ මොකද? අශ්‍රද්ධාව පවතින්නේ අසත් ධම්ම ශ්‍රවණය නිසා. අසත් ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ වැරදි විදිහට අහලා තියෙන්නේ. අහගන්න දේවල් වැරදි විදිහට අහලා තියෙන. ඔවුන්ගේ දැක්ම තුළ තියෙන්නේ වැරදි විදිහට අහගත්ත දේවල්. ඉතින් මේ වැරදි විදිහට අහගත්ත දේවල් නිසා තමයි ඔහුට මනාව ශ්‍රද්ධාව පිහිටලා නැත්තේ. ඒ ශ්‍රද්ධාව පිහිටලා නැතිකම වැරදි අහගැනීමක් නිසා. ඒකට වැරදි අහගැනීම කියන එකක් තියෙන්නේ හේතුවක් නිසා. ඒක නිකම්ම නෙමෙයි. ඒකට මේ වැරදි අහගැනීමක් තියෙන්නේ අසත්පුරුෂ සංසේවනයේ නිසා. ඒ වැරදි පුද්ගලයන් ඇසුරු කිරීම නිසා තමයි වැරදි දේවල් අහන්න ලැබුණේ. වැරදි දේවල් අහන්න ලැබුණු නිසා තමයි අශ්‍රද්ධාව ඇති වුනේ. අශ්‍රද්ධාව නිසා තමයි එයාට යෝනිසෝ මනසිකාරයක් නැති වුනේ. යෝනිසෝ මනසිකාරයක් නැතිවීම නිසා තමයි එයාට සිහිය සහ නුවණ පවත්වන්න බැරි වුනේ. එතකොට මේක බොහොම අනුපූර්වව බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරගෙන ඉන්නේ. බොහොම ලස්සනට මේක දේශනා කරගෙන ඉන්නේ. මොකද අන්තිමේටම වැරදිලා තියෙන්නේ කොතන නිසාද? අසත්පුරුෂ සේවනයේ නිසා. ඒ නිසා තමයි මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා පිළිබඳව කතා කරනකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන තැනින් කතා කරන්නේ. ඒ කියන්නේ ධර්මය අහගත්ත කෙනා. ඒකට ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණය පිළිබඳව කතා කරනකොට එයාට කියන්නේ ආර්යයන් දක්නා කෙනෙක්, සත්පුරුෂයන් දක්නා කෙනෙක් කියලා. එතකොට ඒ දක්නා කෙනෙක් වුණාට පස්සේ තමයි ඒ ධහම අහන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ධහම අහන්න පුළුවන්කම ලැබුණොත් විතරයි ඒ ධහමේ හැසිරෙන්න සහ හික්මෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රධානම කාරණාව මේ හැම දෙයකම ආහාරයේ බවට පත් උනේ නැතිනම් මූලයේ පසුබිම හදලා තියෙන්නේ අසත්පුරුෂ ආශ්‍රය. එතකොට මේක හරිගස්සන්න වෙන්නේ ඔතන හරිගස්සා ගැනීම තුල. සත්පුරුෂ ආශ්‍රය කියන එක ඇති කර ගැනීම තුල. ඒ නිසා මේ පෙළ කොහොමද අපි හදාගන්නේ කියන එක ගැන අපිට කතා කරන්න වෙනවා. මම හිතනවා ඔබට කරන්න තැනක් තියෙනවා. මේ කියාගෙන ආපු පිළිවෙලේ ඔබ ඉන්නේ කොතනද කියලා තීරණය කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේදී අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා කියලා දේශනා කළේ කුමක් නිසාද කියලා තේරුම් අරගන්නට ඔබට ඉතාමත්ම හොඳ අවස්ථාවක්. අසත්පුරුෂ සේවනයේ නිසා අවසානයේ කෙලවර වෙලා තියෙන දුකෙන්. හැබැයි සත්පුරුෂ සේවනය අපිට ඇති කරගන්න පුළුවන් නම් ඒ දුකෙන් නිදහස් වීමේ මාවත හෙළි කරගන්නට හැකියාව තියෙනවා. ඒ උතුම් නිර්වාණ ශාන්තිය, දුක් රහිත, දුක් නිවා කිරීමෙන් ලබන ලෞතර ශාන්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපේ ගෞරවනීය කස්සප හඳුරන් වහන්සේ අසත්පුරුෂ සේවනයේ නිසා අවසානයේදී දුකටපත් වෙන හැටි බුදුරජාණන් වහන්සේ වදාළ උත්තරීතර ධර්මයේ ආශ්‍රයෙන් මනාව පැහැදිලි කරන්නට යෙදුණා. ඔබට ඉතාමත් පැහැදිලි ඇති මේ කරුණු කාරණා අපි තවත් නිබඳු වූම ධම්සභා මණ්ඩපයකින් හමු වීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී මේ උතුම් ධම්සභා මණ්ඩපයට වැඩම කොට ඔබට මේ උත්තරීතර ධර්ම කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් කොත්මලේ කුමාර කස්සප පඬිතුමන් වහන්සේට විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. අද මේ ධම්සභා මණ්ඩපයේ දායකත්වයෙන් කටයුතු කරනවා ඉතාලියේ පදිංචි මංජුලා මහත්මිය, චමිලා මහත්මිය, කසුන් මහත්මයා, පසිඳු මහත්මයා සහ පවුලේ සියලු දෙනා විසින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් 4 වෙනි දිනට ජන්මදිනය සිහිපත් කරන චමිලා මහත්මියට තුනුරුවන්ගේ ආශිර්වාදය, නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීමටත් ඒ වගේම ලෝපුරා වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයට ආශිර්වාද කිරීමටත් ඒ වගේම එංගලන්තයේ පදිංචි කරුණා සිල්මෑණියන්, සුසීමා සිල්මෑණියන්, මුදිතා සිල්මෑණියන් ඇතුළු ලෝපුරා සිටින සියලුම සිල්මෑණිවරුන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමටත් පින්කමට උදව්පකාර කළ සෑම සියලු දෙනාටම දෙලොව යහපත සහ ලෞතර ශාන්තිය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා කියන උත්තරීතර ප්‍රාර්ථනාවන් ඇති කරගෙන තියෙනවා. ඉතින් ඒ අනුව ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන සෑම සියලු දෙනාටම තුනුරුවන්ගේ සරණින් සියලු යහපත, සිත ශාන්තිය, අභිවෘද්ධිය සැලසේවා. ජන්මදිනය සිහිපත් කරන මහත්මිය තුළු සෑම සියලු දෙනාටත්, සදේවක ලෝකයාටත්
දෙලොව යහපත පිණිසත් ලෞතුරු ශාන්තිය පිණිසත් මේ පින් හේතු වාසනා පාරමී වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.